තෙරුවන් සරණයි. අපි නැවතත් මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ තවත් එක් වැඩසටහනක් සඳහා මේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ඉදිකොට ඇති විචිත්‍ර මණ්ඩපයේ සිට බෞද්ධ නාලිකාව හරහා ඔබ වෙත එන්න සූදානම්. අපි සාකච්ඡා කරන්නේ ලාංකේය ඉතිහාසය. ඉතිහාසය වංශ කතා ගතව දැනට මේ කොටස් 150කුත් ඉක්මවමින් 250ක් කොටස් 250කුත් ඉක්මවමින් අප යනවා ඉදිරියටම. තවමත් අප රැඳෙන්නේ පොළොන්නරු අවදී. ලංකාවට ආඩම්බරයක් වෙච්ච ඉතිහාසය පුරා ජාත්‍යන්තරයේ පවා නම රැඳ වූ වර්තමානයේ සිට බලන කෙනෙකුට වුණත් දේශපාලනිකව සමාජීයව සංස්කෘතිකව ආගමිකව ආර්ථික වශයෙන් ලංකාවට සුදුසු සම්ප්‍රදාය කුමක්ද? දේශපාලන සම්ප්‍රදාය, ආර්ථික සම්ප්‍රදාය, ප්‍රාදේශීය පරිපාලන සම්ප්‍රදාය පිළිබඳ කිසියම් කෙනෙක් සමාජ විද්‍යාත්මකව වර්තමානය ගැන හිතලා අතීතය විශ්ලේෂණය කරනවා නම් ඔන්න මහා පරාක්‍රම බාහු රජුරුවන්ව ආදර්ශයට ගත හැකි. දැන හෝ නොදැන බොහෝ දෙනා මහා පරාක්‍රම බාහුගේ නම පරාක්‍රම බාහුගේ නම භාවිතා කරනවා. පැරකුම් යුගයක් කියලා අපි සාකච්ඡා කරනවා. නමුත් ඒ අතිශයෝක්ති වර්ණනා නිකන් පෙර සිතා ගැනීම පස්සක තබා මහාවංශයේ තියෙන තොරතුරුත් පුරාවිද්‍යාත්මකව මහා පරකුම්බා රජුරුවන් පිළිබඳ තියෙන සාමාන්‍ය තොරතුරුත් තව ටිකක් ගවේෂණාත්මකව ශාස්ත්‍රීයව ඇතුළට රිංගලා අපි සොයා බැලුවොත් මම හිතනවා අපි මහා ඇලෙක්සැන්ඩර් රජුරුවෝ ගැන පෝරස් රජුරුවන් අත්අඩංගුවට ගතපු මහා ඇලෙක්සැන්ඩර් රජුරුවෝ ගැන එහෙම නැත්නම් සීසර්ලා ගැන අපි කතා කරනවානේ මේ යුරෝපීය රාජවංශයේ බොහෝ ශ්‍රේෂ්ඨ රජවරුන් පිළිබඳ. මේ ලයිස්තුවෙන් අඩු කරන්න පුළුවන් ලංකාවේ රාජාවලියෙන් රජවරුන් දෙතුන් දෙනෙක් තෝරගන්න පුළුවන්නේ. ඓතිහාසිකව කොහොමද දේශපාලනික ස්ථාවරත්වයක් සහ ආර්ථික සමෘද්ධියක් ලබා ගැනීම සඳහා සතුරු සටන් වලින් පවා රට ආරක්ෂා කරගනිමින් රජකම් කරපු රජවරු ඒ අතරින් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි මහා පැරකුම්බාවන්. ඒ නිසා එතුමන් පිළිබඳ සාකච්ඡාව දැන් අපි සෑහෙන කාලයක් පුරා පවත්වනවා. මහාවංශෙත් පරිච්ඡේද 17ක් එතුමන්ගේ රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු දක්වනවා. ඒ සියල්ල සමගින් අපි අපේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙනවා. අදත් පරාක්‍රම බාහු රජුරුවන්ගෙන් මේ රටට සිද්ධ වෙච්ච අනුපමේය සේවයක්, අද පවා අප පුදුමයට පත්වන සේවයක්. ඒ තමයි මහා වාපී කර්මාන්තය. එතුමන් විසින් ගොඩනගන ලද වැව්, ජල මාතිකා, ඇල, වේලි ඒ සම්ප්‍රදාය එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම අදට ඒ වගේම වාරි කර්මාන්තමය ශක්්‍යතාව ආර්ථික වටිනාකම පිළිබඳ සාකච්ඡා කරන්නටයි අපේ ප්‍රවිෂ්ටිය ගන්න. ඉතින් ඒ නිසා අපි වෙනදා වගේම අපේ අපවත් වදාළ ධර්මාගම කුසල ධම්මාභිදාන නායක හම්දුරන්ට පින් පිණිසයි උන්වහන්සේම පාදා දුන්නු මාර්ගයේ බෞද්ධ නාලිකාව තුළ ගමන් කරමින් අපි වංශකථාගතව මේ ඉතිහාසය පිළිබඳ විමර්ශනාත්මක තොරතුරු හෙළි කිරීමක් සාකච්ඡාවක් පවත්වන්නේ. උන්වහන්සේට පින් දෙමින් එතැන් සිට මේ අධිකෘතිය ඉතා ඉහළින් ගෞරවාන්විතව අතදරාගෙන අපව මෙහෙවන වර්තමාන බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ ධුරන්දර බොරලන්දේ වජිරඥාන නායක හම්දුරන්ටත් පින් දෙමින් අපි අපේ වැඩසටහන ආරම්භ කරනවා. මේ ආරම්භයට පෙර මා අර කිව් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරන්නට මම ඉතාම ගෞරවයෙන් මගේ මේ සම්පත් දායකත්වය බුද්ධි මණ්ඩලය ඔබ වෙත හඳුන්වා දෙමින් මගේ වැඩසටහන ආරම්භ කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ආදර්ශමත් කටයුත්තක් වන නිසා. ඒ හේතුවෙන්ම අපේ නායක හම්දුරන් ධර්මාගම කුසල ධම්මාභිදාන නායක හම්දුරන් ශාරීරිකව රෝග පීඩා සහිතව උත්පල වෙන්න පටන් ගත්ත තැන සිට මේ වැඩසටහනට උන්වහන්සේ විසින්ම ගෞරවාන්විතව ආරාධනා කොට එතැන් සිට අද දක්වාම අපේ වැඩසටහනේ මූලාසනය හොබවමින් අපට නොයෙක් අනුශාසනා පවත්වමින් ඉතිහාස ඥානය, ධාර්මික ඥානය, සංස්කෘතික ඥානය හැදෑරීම ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන සීනාකෝරළේ ප්‍රධාන සංඝනායක තැන්පත් හෙයන්තුඩුව රජමහා විහාරාධීශ්වර වැලිපිටියාවේ සීලරත්න නායක හාමුදුරන් දොහොත් මුදුන් දී ගෞරව සම්ප්‍රයුක්තව මේ මණ්ඩපය අපට පිළිගනු ලබනවා.
ඒ වගේම ඉතිහාසය පිළිබඳ ගවේෂණාත්මකව තොරතුරු සම්පාදනය කරමින් ග්‍රන්ථ රචනා කරමින් ප්‍රාමාණික ලෙස මේ විෂය පතය තුළ රැඳෙන තරුණ විද්‍යාර්ථයා පෙරදින විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පෙරදින විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරී වර්තමාන බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ කතිකාචාර්ය ධූරය හොබෝන ඉසංක මල්සිරි කතිකාචාර්යතුමාවත් බොහොම ගෞරවයෙන් මේ මණ්ඩපයට පිරිනමන ලබන ගමන් අවසරයි මේ ආරම්භ කරන්නට යන්නේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයයි. හාමුදුරනේ ඕන් ඉතින් අපි සුමාන ගණනාවත් තිස්සේ සාකච්ඡා කරගෙන ඇවිල්ලා මේ අපේ ඇහැට පෙනෙන තවමත් අපි පුදුමයට පත්වෙන මහා පරාක්‍රම බහු රජුරන්ගේ වික්‍රමය පිළිබඳ සාකච්ඡාවට එනවා. එක වැවක් ගැනයි අපි මේ කතා කරන්නේ මේ පරාක්‍රම සමුද්‍රය නමින්. ඒක සමුද්‍රයක් ලෙස නම් වන්නේ නිකම්ම නිකං වර්ණනාවකට නොවේ. සහ ඒ පරාක්‍රම සමුද්‍රය මුල් කොටගෙන තව මොන තරම් වාපී කර්මාන්තය පුරා එතුමන්ගේ ක්‍රියාන්විතය බලපැවැත්වුණාද ඇලවේලි ඉදිකිරීම ඒවාවල ඇති වාරි කර්මාන්තමය සූක්ෂමතා ඒව පිළිබඳ ඉංජිනේරු විද්‍යාව පවා පුදුමයට පත් කරන දේවල් පිළිබඳව සාකච්ඡා කරන්නට අපේ නායක හඳුරන්නේ අවසරයි මේ පරිච්ඡේදයට ඔබ වහන්සේගේ අනුශාසනාව. ආරම්භක අවස්ථාවේදී වෙනද වගේම අපත්ති වදාළ දරණාගම කුසල ධම්මාභිධාන නායක හාමුදුරුවෝ වහන්සේට පින් පමුණවනවා. වර්තමාන අධ්‍යක්ෂ දුරන්දර අපේ බොරලන්දේ වජිරඥාන හාමුදුරුවෝ වහන්සේ ඇතුළු ඒ බෞද්ධ මාධ්‍යජාලයේ සෑම දෙනාම සිහිපත් කරමින් ආශිර්වාද කරමින් ලක්වැසි ලොවැසි හැමෝටමත් සිත් පතමින් අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ පරාක්‍රම සමුද්‍රය ආදී වැව් කර්මාන්ත රටට කවදත් දුර්භික්ෂ බයක් ලං නොවෙනු සඳහා පැරකුම්බා රජතුමා රටේ නොයෙක් තන්හි විශාල වැව්හා මාතිකා කරවීය. කරංග විශාල ගල්බැම්මක් බැඳ ජලය අහුරා එහි විශාල ජලස්කන්දය ආකාශ ගංගා නං වූ මහා මාතිකාවකින් ගෙන ගොස් පරාක්‍රම සමුද්‍රය නමින් ප්‍රසිද්ධ මහා වැව බැන්දවීය. වැව මධ්‍යයෙහි වූ දූපතෙහි විසිතුරු රජමාලිගාවද්ද කරවන ලදී. දෙවැනි මුහුදක් වෙන හෙයින් වැවට පරාක්‍රම සමුද්‍රයයි නම් කරන ලදී. ගලින් කරන ලද සියක්‍රියන් ප්‍රනාලිකාවන් ඇති පරාක්‍රම තඩාගනම් වැවක්ද මිහිදු තලා ඒකාහවාපී පරාක්‍රම සාගර කොටුබඳ ගඟුල් හැලි යන නම් ඇති වැවුද කරවන බඳවන ලදී. රටේ නොයෙක් තැන් 1471ක් කුඩා වැව් කරවූ රජතුමා 300ක් පමණ වැව්වල ජල නිර්ගමන ප්‍රනාලිකා ද කරවීය. බිදී තිබුණු පැරණි වැව් රහසියක් නැවත බැන්දවීය. මින්නේරි මහා දාරගල්ල ස්වන්තිස් දූරතිස් කලා බමුණුගං නෙරළු මහවැව රෙහෙර ගිරිතලා කිමුල් හෙබ කනු පදී කටීගම් සත්පහන් මහන්න මහනම්මත වඩුන්න මාදැත්තා තනගම් වීර වලස් සුරමාන පහංගම් කළුවැල් කාහල්ලි අංගම් ගිලිපත්කඩ මදගු යන ජීර්ණ වූ වැව් ප්‍රතිසංස්කරණය කරවීය. දැන් අපි මේ පරාක්‍රම සමුද්‍රාදී වැව් කර්මාන්ත ගැන ඒ මහාවංශය සඳහන් ඒ අදහස් වල සිංහල පරිවර්තනයේ ඒ මූලික කොටස අපි මේ සඳහන් කළේ. එතකොට මේ
හට කවදත් දුර්භික්ෂ ලං නොයනු සඳහා ද අපේ දන්නවා පරක්කම්බාහු රජතුමා මේ වැව් කර්මාන්ත තුළින් මේ කෘෂිකර්මාන්තය නගා සිටවීම එක ඉලක්කයක් වුණා. ඒවගේම නාගරික ජල සැපියුම් ලබා ගැනීම එයින් බලාපොරොත්තු වුණා. ඒවගේම විනෝද කටයුතු සඳහා දූපත් ගැනීම කියන විනෝද කටයුතු සඳහා යොදා ගැනීම. ඒවගේම නගරයේ ආරක්ෂාව පවුරක් වශයෙන් ඒ ආරක්ෂාව ආදි මුල් කරගෙන මෙම වැව් ඉදිකිරීම එතුමා සිද්ධ කළා. ඉති මෙතන අපට මේ වැව් කීපයක් ගැන නම් සඳහන් කළත් මේ නිර්මාණ ගැන මෙතුමා මේ අවසාන පරිච්ඡේදයේත් ආපහු මේ ජලමාතිකා සහ වැව් ගැන සඳහන් කළ අවසන් කරනකොට ඒ පරාක්‍රම සමුද්‍රය ඇතුළුව වැව් ගැන සඳහන් කරනවා. හැබැයි මීට පෙර ආතු අපට මෙවා සම්බන්ධව ගොඩාක් විස්තර සඳහන් කළා. දැන් මෙතුමා මෙතනදී මේ කෙටියෙන් කියවට මේ විදිහට කරපු වැව් මාතිකා සම්බන්ධව මීට පෙරත් මෙතුමා කරපු ඒවා සම්බන්ධව කලින් සඳහන් කළා. දැන් එතුමා ඈපාතත්වයට පත්වෙන්න කලින් රටේ ප්‍රධාන රජතුමා බවට පත්වෙන්න කලින් අපි දන්නා පංච යෝජන රට්ට පස් යොදුම් රට ඒ රට ඒ අර තිබුණු මහා මඩ ගොහොරු තැන් සුද්ධ පවිත්‍ර කරලා ජලය බැස යන ඇළමාර්ග හදලා ඊට පස්සේ ආපහු මේ මහා වැව් ඇල දොළ ඉදි කරලා වගා සංග්‍රාමයක් සිද්ධ කළා කියලා මීට කලින් සඳහන් කළා. ඒ පංච යෝජන රට්ට ඒ ප්‍රදේශය තුළ පමණක්. රජ්ජුරුවෝ මේ රජවෙන්න පෙර ඇපා ලෙස ඉන්න කාලේ මායා රටේ ඉන්න කාලේ. ඊට පස්සේ ආපහු මේ දක්ඛින දේශේ පණුවස්නුවර යුවරජ්ජුරුව හැටියට ජීවත් වන කාල සීමා තුළ ඇත්තටම එතුමා සම්බන්ධ ප්‍රධානම කියමන පංචයෝජන රට්ටේ තමයි එතුමා සඳහන් කළේ එක බිංකඩක්වත් වගා නොකර තියන්න එපයි කියලා. ඒක එච්චර මහජනයා අතරට ආවේ නැහැ. අදට භාවිතා කරන්නේ නැහැ. එක බිංකඩක්වත් වගා නොකර තියන්න එපයි කියන අදහස පරාක්‍රමබාහු රජතුමා මහජනයාට කියනවා. ඒ පංච යෝජන රට්ට පස්යොදුම් රට පාලනය කරන කාලේ. ඊට පස්සේ මේ යුවරාජ කාලෙම තමයි අහසින් වැටෙන එක ජලබිඳක්වත් වැඩකට නොගෙන මහමුදුර යන්න දෙන්න එපා කියන ඒ අදහස කියන්නේ දක්ඛින දේශයේ පඬුවස්නුවරදී. ඊළඟට මෙතුමා ඒ ප්‍රදේශයේ ජීවත් වන කාල සීමා තුළ දැන් වැව් වලට අමතරව දැන් ජලමාතිකා ගැන ඉදිරියට කතා කරනවා. එතුමා මේ විශේෂයෙන් සිද්ධ කරපු කාර්යයක් තමයි වැව් හදනකොට මේ ඔයවල් ගංගාවල් හරස් කරලා ජලය ලබා ගැනීම. දැන් අපිට ඔය දක්ඛින පළාතය තුළ පඬුවස්නුවර ජීවත් වෙනකොට සංක වඩ්ඩමාන මේ හක් වටුනා ඔය ඊට පස්සේ ආපහු කුම්බීල වාහන ඔය එහෙම නැත්නම් කෙඹුල්වානා ඔය මේ ඔය කියපු ඔයවල් දෙක එකට එකතු වෙන ස්ථානයේ එතන කිව්වේ මේ සූකර නිජ්ජර ඌරු දොළ එතන කොටු බැම්මක් බැඳලා ඊට පස්සේ ඒකෙන් ජලය අරගෙන ඒ ජලය මේ අරගෙන ඇලවල හදලා කෘෂිකර්මාන්ත කටයුතු වලට යොමු කළා. මේ දක්ඛින දේශයේ කරපු දේවල්. ඊට පස්සේ ආපහු ජජ්ජරා නදියේ දදුරුවය හරස් කොටලා කොටු බැන්දක් බැඳලා අපි කවුරුත් දන්න අද දක්වාම ඒ නමින් භාවිතා කරන රිදී බැඳිය ඇල. ඇත්තටම මහා පරාක්‍රමබාහු රජුරවන්ට කලින් තව රජුරුව මේක ආරම්භ කරලා තිබුණා. දදුරුවය හරස් කළා කොටු බැමි බැඳලා
ජලය ලබාගන්න ඇල්ලවල් මොත සාර්ථක වුන්නේ ඒවස්ථා ජදරුවයට හරස් කල්ලා ජලය ලබා ගන්නකොට අපට මිට කල මේවා කියව්වා අපි. මේ එක ගල් බැම්මක් නෙමේ දෙකක් නෙමේ දෙක තුනක්. ඉතාම ආරක්ෂිතව ඇමතිවරු එපා කියද්දි ඒවා මේ එම අමාරුවෙන් බැන්දෙව්වා ඒ බඳිනකොට මේක අමාරුව අපහසු කාර්යයක් නිසාම ඒගලන් වැඩගත්තය කොහොමද ශිල්පියන්ගෙන් රදී කාසි ගෙවලා. ඒ රිදී කාසි ගෙවලාගේ මේ බැම්ම බැඳපු නිසාම අදටත් අපි ගෙන රිදී බැඳි ඇල්ල. රිදී බැඳි ඇල්ල හරහ කියලා හම කියන්නේ රිදී බැඳි ඇල්ල බාට පත් වනා මේ රිදී කාස දීල කරගත්ත නිසා. දක්කින දේශේ. ඉට පසේ මීට අමතරව ඒ දක්කින දේශය කරපු වැව් තිස්ගානක නම් මිට කලින් අපට සඳහන් වුණා. ඒවා අතර දැම් බිංගිරියේ විලත්තා වැව උදුම්බර ගාමවාපේ ගැන් දිවුල් වැව මේ කීපයක් කියන්නේ. ඉට පස්සේ මේ කසොල්ල වාපේ කහල්ල වැව. ඉට පස්සේ කලල හල්ලික වාපී මඩගල්ල වැව. ඒවාගේම ගිරිස ගාමක වාපේ ගිරිස ගාමක වාපය කළ ගල්ගොම වැව. ඒවගේ පණ්ඩුවාපි පණුවස්නුවර මෙයාදී මේ දක්කින දේශයේ තිස්ගානක් වැව් බැඳපු අවස්ථාවන් ගැන අපට මිට පෙරාතුව කියව්වා. ද ඔහොම වැව් ඉට පස්ස අරවාගේ දිය මොනාද වෙනම ගංගාවලින් ඔයවල් වලින් බැමි බැඳලා ජලය හරස් කරලා ගත්ත ඒක්‍රම වලට අමතරවද ආපෝ නැතාය කියනවා දැ මෙතුමා ඇතරම බලාපොරත්තුවන දුරභික්ෂ නැති කිරීම කිවන. ද ලංකාවේ මහා අපේ මේ ආර්ථිකය කඩා හෙලන්න හැම අස්ථාකරව ප්‍රධානම කාරණතම වැව් කල්ල දැම්ම. විදේශ ආක්‍රමණවලදී චන්ඩ චෝල පාණ්ඩි ආදී මේ විදේශ ආක්‍රමවලොදිත් ඉවිතරන්න මෑතභාගේ ඉංග්‍රීසි ආදී කාලසිමාවලත් කරබ ලොකුම හානි තමයි අපේ ආර්ථිකය කඩා හෙලන්න විශාල වැව්වල බැමි කල්ල දැම්ම. එතකොට අපට ජලය නැතුවගයා කුසිකර්මාන්තය නැතුවගයා අර සියලුම දෙවල් නැතුම වැවක් කියලා කියන්නේ බහුකාරය සපයා දුන්නු ස්ථානයන්නේ මේ කාරයෙන් මහ රහසයක් ලබදන කන්න නාන්න සතුන්ට වතුරෝදනටික දෙන්න ඔහිතන් කරන්න මේ සෑම දවන තුරහම ආර්ථකයට විශාල පාඩුවක් වෙන වැවක් බිල දැම්ම කියලා කියන්නේ. ඉතින් මෙහෙම හැම යුගයකම අපේ රට විනාශ කරන්න ඕන්නම් කරපු පහසුම දේ තමයි අපේ වැව් පද්ධතිය විනාශ කළා. දැන් සමහර ඉංග්‍රීසියෙන් ගැන කියනකොට එහෙම කියනවා මහා ප්‍රධාන වැව් දෙකට බෙදලා යන්න වැව් 40ක් 50ක් විතර වගේ දෙකට බෙදලා යන්න තමයි පාරවල් දැම්මේ. සමහර කෙනෙක් කියන වගේ පරමාර්ථ තුනෙත් අර වගේම අපේ ආර්ථිකයේ මේ ස්වයංපෝෂිත බව නැති කරන්න කියලා. ඒ කොහොම හෝ වේවා ඉතින් වැවක් බෙදීම කැඩීම ඒ වගේ පාඩුවක් නම් වැවක් ඉදිකිරීමේ මොනතරම් වාසියක් වෙනවද කියලා අපිට හිතන්න පුළුවන්. ඒ නිසා රට ස්වයංපෝෂිත කරන්න ලංකාවේ එතකොට හැම පළාතකම පංචයෝජන රටේ රෝහණ ප්‍රදේශයේ දක්ෂිණ දේශයේ වගේම අපට සඳහන් කරම දුර්භික්ෂාදී මේවා ලං නොවෙන සඳහා මේ තමයි නොයෙක් තැන්වල රටේ විශාල වැව් සහ මේ මාතිකා දිය ඇලවල් සකස් කරන්නට යෙදුණා කියන්නේ. මේ අතර ඔන්න විශේෂ කාරණයක් අපට සඳහන් කරනවා බොහොම පොඩ්ඩයි ඉතින් අපිට මේ පරාක්‍රම සමුද්‍රය ගැන සඳහන් වෙන්නේ. කරංගඟ විශාල ගලබැම්මක් බැඳ ජලය අහුරා එහි විශාල ජලස්කන්ධයේ ආකාශ ගංගානං වූ මහා මාතිකාවකින් ගෙන ගොස් පරාක්‍රම සමුද්‍රමෙන් ප්‍රසිද්ධ මහවැව බැඳ වීය. දැපට කෙන කරගඟ විශාල ගලබැම්මක් බැඳ මේ කරගඟ කියල සඳහන් කරන්න මේ අමංගඟ මේ අමංගඟ හරස් කරලා ඉට පස්්‍යාපව අපට එක ජලය අහුරලා මේ ඒකෙන් ජලය අරගන ගියා ඒ ගියපු ජලස්කන්ද අරංගේපු ඒ මාතිකාවට එකට ආකාශ ගංගා මේක නම්පට විස්තරයක් සඳහන් කරනවා මන්දක පොත්තුර සඳහන්ගෙන ආකාශ ගංගා කියලා
සඳහන් කරන්න ඇත්තේ මේ හේතුවයි කියලා මේ දැන් මුලින් ආරම්භ කරන තැන ඉඳන් මේ මීටර් ආරම්භ කරන්න බොහොම උස තැනකින් ඉතින් ආපහු පරාක්‍රම සමුද්‍රයේ පතුරු දක්වා එනකොට මීටර් 45ක් විතර උසයි කියනවා. එන ආරම්භ කරන තැන ඉඳන් මෙතෙන්ට ගත්තාම උස ගත්තාම පරාක්‍රම සමුද්‍රයේ පතුලේ ඉඳන් ආකාශ ගංගාව ආරම්භ කරන තැන උස ගත්තාම මීටර් 45ක් විතර. එතන අහසකින් වතුර ගලාගෙන එනවා වගේ උඩින් එන වතුර ගලාරෙනවා කියන දහසින් මේක ආකාශ ගංගා කියන නම භාවිතා කළා කියලා සමහර අපේ විද්වතුන් සඳහන් කරනවා. ඉතින් මේ හරහා තමයි මාතෘකාව ගෙනලා පරාක්‍රම සමුද්‍රය හැදුවේ. ඉතින් වෙනම තිබුණා අපි දන්නවා මේ පරාක්‍රම තඩාගේ කියන නමින් ඉදිරියට ඒවා ගැන කියනවා. ඊට පස්සේ ආපහු පරාක්‍රම සමුද්‍රය කියන එකකින් ඉතින් මේ සම්බන්ධව අපි දන්නවා ප්‍රධාන වැව් 5-7ක් විතර එකතු කරලා තෝපාය වැව උපතිස්ස රජුරුවන් කාලේ ක්‍රිස්තු වර්ෂ 365 කාලේ 365 406 අනුරාධපුර යුගයේ ඉදිකරපු වැවක් තමයි තෝපාය වැව. මේ තෝපාය වැව, දුඹටළු වැව, කටු වැව, එරබදු වැව, බැඳි වැව, කලහගල වැව, බූ වැව කියන මේ වැව් 5ක් එකතු කරලා තමයි මේ පරාක්‍රම සමුද්‍රය හදන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම සුදු කන්ද ජලාශයේ සුදු කන්ද කියන කන්දෙන් එන වතුර පාර හරස් කරලා මේ එන වතුර පාර ඉතුරු කරලා හදපු වැව් ටික නෙවෙයි. ඒකෙන් අන්තිමේට ඒ වැව් සියල්ලක් එකතු කරලා හදපු සමුද්‍රය තමයි පරාක්‍රම සමුද්‍රය. එහෙමයි. සමුද්‍රය අපිට බැව් තිබුණා ජයගඟ එහෙම නැත්නම් ඔය බසවක්කුළම කියලා අපි දැන් හඳුනගෙන තියෙන්නේ මේ පණ්ඩුකාභය රජුරු හදපු වැව කියලා. ඊටත් එහා ඔය සමහර විට ඔය මන්නාරම් පැත්තේ හම්බෙන යෝධ මොහොතක් වෙන හේයින් කියලා. එහෙමයි. යෝධ වැව කියලා කිව්වේ මේ යෝධයින් බැඳි වැව කියන එක මේ යක්ක ගෝත්‍රික යෝධයින් අතීතයේ ඒ කියන්නේ විජය රජු ලංකාවට එන්නත් පෙර ලංකාව වාපී සංස්කෘතියේ හිටියා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. තැන් සිට ඒ වාපී සංස්කෘතියේ අතීත තිබිච්ච උරුමය දැන් මේක අපිට මේ ඉන්දියාවෙන් හැමදේම ආවයි කියලා කිව්වට බොහෝ දෙනෙක් මේක විශ්වාස කරන්නේ නැහැ නේ. ඉන්දියාවෙන් අපිට ධර්මය, ඥානය, සංස්කෘතිය මේ වගේ බොහෝ දේවල් පැමිණියාට මේ කර්මාන්ත වාපී කර්මාන්තය ඉන්දියාව ඒ අය සලකන්නේ ගංගා නිම්න වාසීන් හැටියටනේ. ඒ ගංගා නිම්න ජනපද කියෝනේ සින්දු ගංගාව ගංගානම් ගංගාව ආදී ආශ්‍රිතව කොට නැගිච්ච සංස්කෘතිය. නමුත් අපි වාපී සංස්කෘතිය ඊට වඩා හාත්පසින් වෙනස්. ඒ නිසා අපේ වාපී තාක්ෂණය පසුකාලීනව ඉන්දියාවට සහ වෙනත් රටවල් වලටත් රැගෙන ගියා කියලා තියෙනවානේ. ඒ නිසා මේ වාපී සංස්කෘතිය පිළිබඳ කාටවත් අපිට ඉහලින් කතා කරන්න බෑ. එහෙව් වාපී සංස්කෘතියේ ඉහළම මුදුන් මල් කඩ ලෙස තමයි බොහෝ දිනක් සලකන්නේ ඔය පරාක්‍රම සමුද්‍රය පරාක්‍රම බහුරජ්‍යයන් කාලේ. ඒ පිළිබඳ අපි පුරාවිද්‍යාත්මකව තව සාහිත්‍යයක කාරණා එක්ක බොහෝ තොරතුරු ඉෂංක මල්සිරි සමග සාකච්ඡා කරන්නට පෙර ප්‍රධාන පාලක මැදිරියට ගොඩ වැදීමු. පරාක්‍රම සමුද්‍රයේ වැව් කීපයක එකතුවකින් හැදිච්ච මහා සමුද්‍රයක් කියන එක නායක හාමුදුරුවෝ පැහැදිලි කළා. දුම්බුටුළු වැව, එරමුදු වැව, තෝපා වැව ආදී වැව් 7ක් කියලා කියනවා. වැව් 5ක් කියලා කියනවා. ඉතින් මේ එහෙම භූමි සිතියම් නිර්මාණාත්මකවනේ මේ භූමිය ඒ උස පළල දිග ආදී විශාල භූමි විද්‍යාව, භූ ගර්භ විද්‍යාව වගේ විෂයන් එක්ක අනුබද්ධිතයිනේ මේක. එතකොට මේ ඉෂංක දැන් මේ ක්‍රමවේදය විද්‍යාවක් නේ. මේක නිකන් සංකල්පයක් නොවේනේ. මේක විද්‍යාවක්. මහ පොළොව නැමැති මේ ලෝක ධාතුවත් එක්ක සම්බන්ධ වෙන විද්‍යාවක් මතනේ මේ වැව් කර්මාන්තය පවත්වන්නට ඕනේ. එතකොට අපේ ලංකාවේ වැව් කර්මාන්තයේ දියුණුම අවධියක් ලෙස අපිට පොළොන්නරුව අවධියේ පරාක්‍රම බහුරජ්‍යයන් කාලේ හඳුන්වන්න පුළුවන්ද? ඔව් දැන් මීට පෙර ආතුව අපි සාකච්ඡා කරලා තියෙනවා ක්‍රිස්තු පූර්ව යුගයේදී අපේ රටේ මුල්වරට සුළු පරිමාණ ගොවිතැන සඳහා ජලය කළමනාකරණය කිරීම පිළිබඳ අත්දැකීම් ගැන. ඒ කාලේ තිබුණේ කෘත්‍රිම බැම්මකින් තොරව ජලය එකතු වෙලා තිබිච්ච මේ බහුරූපණ. ඒවා අපි කියුවේ පතස් කියලා. නැත්නම් සමහරවිට විල් වගේ දේවලුත් ගන්න පුළුවන් ඒ ගණයට. නමුත් ටික කාලයක් යනකොට
ඊට වඩා වැඩි ජල ධාරිතාවක් රඳවා තබා ගැනීම සඳහා කෘත්‍රිම බැමි නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක් ඇති වුණා. හැබැයි කුඩා පරිමාණයෙන්. ඒවා අපි හඳුන්වනවා ගම්වැව් කියලා. ඒතර ක්‍රිස්තු පූර්ව යුගයේදීම ගම්වැව් ඇති වුණා. ක්‍රිස්තු පූර්ව 3 2 1 වගේ සියවස් වලට ගම්වැව් හැදුනා. ඒවා සුළු පරිමාණයි. ඒවා අක්කර 2ක් 3ක් වගේ තමයි ප්‍රමාණය. ඊටත් පස්සේ ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස වගේ දක්වා කාල සීමාවේදී මහවැව් නිර්මාණය වුණා. අපි දන්නවා වසභ රජුගේ කාල සීමාවේ පටන් මහවැව් නිර්මාණය වෙලා අවසානයේදී ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස වගේ වෙනකොට මේකේ උච්චතම අවස්ථාවලට එනවා මහසෙන් වගේ රජුරුන්ගේ කාල සීමාවලදී. මෙහෙම ආපු වාර කර්මාන්තය ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසෙන් පස්සේ අතුරුදන් වෙලා නොගියට මහා පරිමාණ මට්ටමේ ඉදිකිරීම වලට ගිය බවක් පේන්නේ නැහැ. නමුත් වැව් නිර්මාණය වුණා. බොහෝ රජවරු වැව් නිර්මාණය කළා. නැවත වතාවක් මහා පරිමාණ වාපී කර්මාන්තයක ආරම්භය දකින්න හම්බ වෙන්නේ අපිට පළවෙනි පරාක්‍රම බහු රජුගේ කාල සීමාවේදී. එතකොට අර ස්වාමීන් වහන්සේ කලින් කිව්වා මේ දක්ෂිණ දේශේ ඈපා වෙලා ඈපා වෙලා ඉන්න කාල සීමාවේ පරාක්‍රම බහු කුමාරයා විසින් දැදුරුවය මුල් කරගෙන යම් යම් වාර කර්මාන්ත කළ බවට සාධක මහා වංශයේ තියෙනවා කියලා. ඒක හරි. එහෙම තියෙනවා. ඊළඟට උන්වහන්සේ කිව්වා අර අපේ සුප්‍රකට කියවනක් තියෙනවනේ. අහසින් වැටෙන එක් දීපදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යන්න දෙන්න එපා. නොයවා. ඔව්. එහෙම කිව්වාය කියලා කියනවා. නමුත් ඒකත් අපි පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ. මේ ප්‍රකාශය පරාක්‍රම බහු රජතුමා විසින් කළ එකක් නෙවෙයි. පරාක්‍රම බාහු ඈපා විසින් කළ එකක්. අනිත් එක ඒක සමස්ත ලංකාව ගැන හිතලා කරපු එකකුත් නෙවෙයි. ඒක දක්ෂිණ දේශයේ භූගෝලය ගැන හිතලා දක්ෂිණ දේශයට අදාළව කරපු එකක් බව පේනවා මහා වංශේ. මොකද දක්ෂිණ දේශයේ තිබුණේ පර්වත වලින් ගහන ඊළඟට මොනවද වගුරු බිම් වලින් ගහන බුහුරූපණයක් තිබ්බේ. ඒ නිසා අර බහුතරයක් වගා කළ කුඹුරු වගා කළේ ඒගොල්ලෝ වැව්දියෙන් නෙවෙයි අහස් තියෙන. එතකොට ඒ නිසා පරාක්‍රම බහු කුමාරයාට සිද්ධ වුණා ඒ වර්ෂාවෙන් ලැබෙන එක දීමිදක් වුණත් කෘෂිකර්මාන්ත සඳහා භාවිතා නොකර අපතේ යවන්න දෙන්න එපා කියන ප්‍රකාශය කරන්න. ඒක දක්ෂිණ දේශයට අදාළ දෙයක්. ඇත්තටම අපි මේ වාර කර්මාන්ත පිළිබඳ සාකච්ඡාව පටන් ගත යුතුව තියෙන්නේම දක්ෂිණ දේශයේ සිදු කරපු වාර කර්මාන්ත වලින්. ඒ කොහොමුණත් ඔබතුමා මගෙන් පරාක්‍රම සමුද්‍රය ගැන අහන නිසා මම ඒතන්ට එන්නම්. දැන් මේ මහා වංශයේ හරිම ලස්සන ගාථාවක් තියෙනවා. ඒක මෙහෙම කියනවා. පරක්කම සමුද්දෝති විස්සුතං සස්සතෝදකං වාපිරාජ මකාරේසී සමුද්දං දුතියං විය. එතකොට විශාල ප්‍රදේශයක මේ ජලය රඳා පවතින ජලයේ විසිරී පවතින පරක්කම සමුද්දෝති පරාක්‍රම සමුද්‍රයේ නම් වාපිරාජ මකාරේසී මකාරේසී කියන්නේ කෙරෙව්වා කියන එකනේ වාපිරාජ වැව් රජ. ඒ කියන්නේ සියලු වැව් වල රජුරුවෝ කියන එකයි වාපිරාජ. මොන වගේ වාපිරාජ කෙනෙක්ද වැව් රජෙක්ද? සමුද්දං දුතියං විය. දුතියං විය කියන්නේ දෙවෙනි වෙන. සමුද්‍රයට පමණක් දෙවෙනි වෙන. එතකොට දෙවෙනි සමුද්‍රයක් මේ කලේ. ඒ වුණත් අපි දන්නවා මීට කලිනුත් අපිට මේ පරක්කම සමුද්ද කියන වචනේ අහන්න ලැබෙනවා. මේ මුලින්ම පරාක්‍රම බාහු කුමාරයා ඈපා වෙලා ඉන්න කාලෙදී පරාක්‍රම සමුද්‍ර නමින් නිර්මාණයක් කළා දක්ෂිණ දේශේ. ඒක තමයි පළවෙනි පරාක්‍රම සමුද්‍රය. ඒකටම පඬා වැව කිව්වේ ඒකද? ඔව්. බෑන සමුද්‍ර කියලාත් කියනවා. නැත්නම් බෑන කියලාත් කියනවා. ඒක ඇත්තම දක්ෂිණ දේශයේ මෙයා කරපු මේ දදුරුව ආශ්‍රිතව කරපු ඔය කොට්ටබද්ද ඊළඟට සූකර නිජ්ජර දෝරදත්තික මේවා පස්සේ කතා කරමු. නමුත් ඒ ආශ්‍රිතව ලබාගත් මූලික අත්දැකීම් දැන් කොට්ටබද්ද ගත්තම ඉතාමත්ම දුෂ්කර දෙයක්. ඔහුගේ සැලසුම් ශිල්පීන් පවා ප්‍රතික්ෂේප කරපු තැනක්. නමුත් ඔහු Tamanගේ අධිකාරීත්වය පාවිච්චි කළා අමුණක් නිර්මාණය කළා. ඒක කැටි කාලේනේ වෙන්න පුළුවන්. නමුත් නිර්මාණය කළා. ඊට පස්සේ සූකර නිජ්ජර කියන තැන. ඊට පස්සේ දෝරදත්තික කියන තැන. මේවෙන් තමයි මේ මූලික අත්දැකීම් ලබා ගත්තේ. ලබාගෙන ඊට පස්සේදී ඒවා මහා පරිමාණයෙන් ආදේශ කරනවා පොළොන්නරුවට. ඕක තමයි සිද්ධ වෙන්නේ. අනේ සංගත මේ අතුරු කතාවක් මට ඒකට පොඩි උදව්වක් කරන්න. දැන් ඔය අපිට දැන් ඔය මං ඇහුවේ ඒකයි පඬා වැව කියන වැවද ඔය හැදුවේ කියලා.
ඔය පඩා වැව අසල ඉදිකර එතුමන්ගේ දක්කින දේශේ මාපා මැදුර පඩා වැව ළඟ ඇතිවේදි කරපු නුවර පඩා වැව නුවර පඬුවස් නුවර බවට පත් වුණා කියලා විශ්වාසයක් තියෙනවා නේ. එහෙම කතා අද මේ පඬුවස් නුවර කියන එක පඬුවස් දේව රජුරන්ගේ මේ නුවර කියලා පිළිගැනීමක් නිකන් ඇති වෙලා තියෙනවානේ. ඒකටත් ඕන ඔක සාධකයක් දැන් මේ ඔය කියන කුඩා පරාක්‍රම සමුද්‍රය මුලින්ම හදපු පරාක්‍රම සමුද්‍රය ලෙස නම් වෙච්ච ඔය පඬා වැව කියන එක නේද පසු කාලීනව පඬුවස් නුවර හැදෙන්න මුල් වෙන්නේ. ඒක තමයි. ඒකට කිව්වේ පණ්ඩවාපී කියලා. පණ්ඩවාපී. ඇත්තට මේක පණ්ඩවාපී නුවර. පණ්ඩවාපී නුවර තමයි පස්සේ කාලේ වස් වෙලා පඬුවස් නුවර කියලා දැන් හදාගෙන තියෙන්නේ. ඉතින් පොඩ පරිස්සමෙන් පඬුවස් නුවර සංචාරයේ යෙදෙන විට මේ පඬුවස් දේව රජුරුවන්ගේ රාජමාලිගාවේ තිබිච්ච එක්ටැම්ගේ පාමුල මේ උන්මාද චිත්‍රාවගේ මන්දිරය එහෙම නරඹනවානේ පඬුවස් නුවර කියලා. නමුත් මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විද්‍යාර්ථීන් ඉතාම පැහැදිලිව තර්කයෙන් තොරවම ඔප්පු කරනවා මේ පඬුවස් දේව රජුරන්ගේ මාලිගාව නෙමෙයි මෙතනට මේ නම හැදුනේ ඕන්න ඔය පණ්ඩවාපි නුවර කියන එක තමයි මම මතක් කළේ අතුරු කතාවක් ලෙස. නමුත් මෙතනට මාතෘකාවට අදාළ වන නිසා. ඔව් සතපුම එකහමාරක් විතර දෙක වැව් කණ්ඩියකුත් නිර්මාණය කළා. ඒ මැද දූපතක් හදලා දූපතේ තුන්මහල් රජමාලිගාවකුත් නිර්මාණය කළා. මේ ඒ සමීපයේ ස්තූපයකුත් නිර්මාණය කළා. දැන් බලන්න ඒ ආකෘතියමනේ විශාලනය කරලා පොළොන්නරුවට ගේන්නේ තුමන්. මම කිව්වේ ඒකයි. ඒ විතරක් නෙවෙයි රජමාලිගාව ගත්තත්. දැන් පඬුවස් නුවර හදපු රජමාලිගාව ඈපෑ කාලේ. ඒකම විශාල ආකෘතිය තමයි හදන්නේ පොළොන්නරුව. ඒකයි මම කිව්වේ මූලික අත්දැකීම් ටික ගන්න මේ දක්ෂිණ දේශේ ඉන්න කාලේ. එතකොට ඒක ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් පරාක්‍රම බහුවගේ ජීවිතේ. ඊළඟට දැන් මේ පරාක්‍රම සමුද්‍රය. දැන් පරාක්‍රම අපේ රටේ වාරි කර්මාන්ත පිළිබඳව ඉතාමත්ම විශේෂ පර්යේෂණය කළේ බ්‍රෝහිය මහත්මයානේ. ඔහුට අමතරව තවත් කීප දෙනෙක් ඉන්නවා හෙන්රි පාකර් වගේ අය, බේලි වගේ අය. නමුත් වැදගත්ම පර්යේෂණ සිද්ධ කළේ බ්‍රෝහිය මහත්තයා. එතුමා Tamanට කලින් හිටිය පර්යේෂකයන්ගේ පර්යේෂණත් පාකර් වගේ අයගේ පර්යේෂණත් Taman විසින් කළ නිරීක්ෂණත් දෙකම එකතු කළා. එකතු කළා තමයි ඔය පුරාතන ලංකාවේ වාරි මාර්ග කියන පොත. අනේ මට ඉඩ දෙන්න ඉසංක ඒක පෙන්වන්න වටිනවා. දැන් මේ තියෙන්නේ මේ මෑත කාලේ මුද්‍රණය කරපු ලක්දිව පුරාතන වාරි මාර්ග ආර්.එල්. බ්‍රෝහිය මැතිඳුන් මේ 1935 මුල්වරට මුද්‍රණය කරපු පොත මේ වර්තමානයේ මුද්‍රණය මෙහි මොන තරම් මේ පොතේ පිටුවල තියෙන සිතියම් මේ විශාල සිතියම් පවා මේ පොතට එකතු කරමින් පුදුමාකාර පර්යේෂණයක් කරනවා එතුමන්. මං හිතන්නේ ඊට පසු කාලීනව මේ කිසිදු පහසුකමක් නැති 1900 මේ මුල් කාලේ එතුමන් මේ පර්යේෂණය කරන්නේ. එතුමන්ගේ මේ පර්යේෂණයට අදාළ වෙන විද්වතුන් ටර්නර්, ෆෝබ්ස්, චර්චිල්, ඇඩම්ස්, බේලි, හිව් නෙවිල්, අයිවර්ස්, බ්ලෙයා, ග්‍රීන්ලින්ටන් මේ කියන අයත් ලංකාවේ පුරා ඇවිදමින් මේ 1800 ගණන් වල මේ අය දැන් හිව් නෙවිල් එහෙම 1890 විතර මේ අය ඇවිදිනකොට පොළොන්නරුවේ අද වගේ මහා මාර්ග නැහැ. කිසිබදක් ඉදි වෙලා නැහැ. මේ මහා වන්නි වනාන්තරවල රිංගමින් මේ පොළොන්නරුව පිළිබඳ මේ වාපි කර්මාන්තය පිළිබඳ සොයාගත් අය මේ ඉෂාන් කමල්සිරි ඒක විද්වත් ලෙස මතක් කරපු නිසා මම මේ සාක්ෂිය සපයන්නේ ඒ බඳු විද්වතුන් ලංකාවේ ඉඳ තිබෙනවා. ඔව්. නමුත් ඔය පොතේ සිතියම් ගොඩක් තිබුණට පරාක්‍රම සමුද්‍ර හිතීමක් නැහැනේ. ඔව්. එතකොට බ්‍රෝහියම සඳහන් කරනවා ඒ වෙනකොටත් ඔය 935 තමයි ඔය පොත මුල් වතාවට print වෙන්නේ. එතකොට ඔහු සඳහන් කරනවා ඒ වෙනකොටත් පරාක්‍රම සමුද්‍රය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීමක් නැහැ. ඒ කියන්නේ ඒ තරම් විශාලයි. එකක් තමයි නිශ්චිතව හඳුනා ගැනීමක් තිබුණේ නැහැ. මේ එකක් නටබුන්නෙලා ගිහින් තිබුණා. අනෙත් එක හඳුනා ගැනීමක් තිබුණේ නැහැ. එතකොට හෙන්රි පාක් ඒ නිසාම ඔහු කියනවා මේ සැලසුමක් ඉදිරිපත් කිරීම අපහසුයි කියලා මේ සම්බන්ධයෙන්. විවිධ මත තිබුණා. සමහරව විශ්වාස කළේ නැහැ පරාක්‍රම සමුද්‍රය තියෙන්නේ පොළොන්නරුවේ කියලා. විවිධ තැන් ගැන අදහස් තිබුණා විශේෂයෙන්ම හෙන්රි පාකර් වගේ අයගේ. නමුත් මං හිතන්නේ මුල්වරට බ්‍රෝහිය තමයි යෝජනා කළේ ඔය වර්තමාන පරාක්‍රම සමුද්‍රය ඔහු යෝජනා කරන්නේ හිව් නෙවිල්ගේ ප්‍රකාශයක් මත. හිව් නෙවිල් මොකද ඒකට ආධාරකයක් වුණා අර අංගමැඩිල්ල මේ ආශ්‍රිතව නිර්මාණය කරලා තිබිච්ච මේ ඇලවේල්ල පරාක්‍රම සමුද්‍රයේ ජලය ගෙනියන්නේ. ඒක නිවැරදිව හඳුනා ගැනීම ඇලහැර සමීපයේ ඒ ස්ථාන නිවැරදිව හඳුනා ගැනීම උපකාරී වුණා මේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න. ඇත්තටම ඒ නිසා හිව් නෙවිල්ට සහ බ්‍රෝහියට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් සම්බන්ධයෙන් අපේ රටේ ඉතාමත්ම වැරදි සහගත ආකල්ප සමාජගත කරලා තියෙනවා විශේෂයෙන්ම හිව් නෙවිල් සම්බන්ධයෙන්. නමුත් ඒ අය කරපු සේවය අපේ රටේ වාරි පුරා විද්‍යාවට කරපු සේවය අපි කෘතවේදීව අනුස්මරණය කරන්න ඕනේ
මේ පරාක්‍රම සමුද්‍රය ගැන කතා කරනකොට. එතකොට කොහොමද පරාක්‍රම සමුද්‍රය හැදුවේ නිර්මාණය කළේ? පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේම අඹන් ගඟ. ඒ කියන්නේ මහවැලිගඟේ විශාලතම අත්ත මේක විශේෂයෙන්ම වර්තමානයේ නම් ඔය මධ්‍යම පළාතට අයිති ඔය මාතලේ පැත්තේ මේ ගලාගෙන බසිනවා. මේ ගංගාව හැඳින්වෙන්නේ කාර ගංගා කියලා. එතකොට මේක පූජාවලිය සඳහන් කරලා තියෙනවා. මේ කාර කියන ශබ්දය සමස්ත මහවැලිගඟට කොහොම වුණත් මහවැලිගඟේ එක අතු ගංගාවක් වර්තමානයේ කළු ගඟ කියලා හඳුන්වන ගංගාවක් තියෙනවා. ඒක අර ප්‍රධාන කළු ගඟ නෙවෙයි. ඒ කියන්නේ ඔය නකල්ස් වලින් පල්ලහැට බහින කළු ගඟ. කළු ගඟ. දැනට ඒ කළු ගඟ ව්‍යාපෘතියකුත් තියෙන්නේ මේ කළුගං කළුගංග ව්‍යාපෘතිය කියලා. කළුගංග ව්‍යාපෘතිය. එතකොට අන්න ඒ කියන කළුගංග නැතුව අපි ප්‍රධාන කළුගංග නෙවෙයි මේක. ඒ කළුගංග කළු කියන ශබ්දය නිකොලස් මහත්තයා හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ කළු කියන ශබ්දය එන්නේ කාර කියන ශබ්දයෙන් කියලා. ඒ කියන්නේ කාර කියන ශබ්දය සහ කළු කියන ශබ්දය පර්යායයි කියලා කියනවා. ඒ කියන්නේ පස්සේ කාර ගංගා කියන වචනේම පස්සේ කාලේ ව්‍යවහාරයක් වෙනස් වීමක් තමයි කළු ගඟ කියලා කියන්නේ. ඒතර මේ මෙතන අංගමැඩිල්ල කියන ස්ථානයේදී අංගමැඩිල්ල පිටලා තියෙන්නේ ඇත්තටම ඔය අපි කතා කරන ඇලහැර ඊළඟට හත්තොට මේ වගේ පෞරාණික අමුණු සහිත ක්ෂේත්‍රවලට බොහොම සමීපයෙන් හැතැම්ම 20ක් විතර. එතකොට ඒ ස්ථානයේදී අමුණක් බැඳා. අමුණක් බැඳලා ඒ ඇල මාර්ගය මගින් ජලය අරගෙන ගියා. තව හැතැම්ම 21ක් 24ක් විතර ඈතට අරගෙන ගිහිල්ලා ඒකෙන් තමයි පරාක්‍රම සමුද්‍රයට මේගොල්ලෝ ජලය සැපියුවේ. ඒ නිසා ප්‍රධාන වෙන්නේ මේ අංගමැඩිල්ල කියන ස්ථානය. ඒ වෙනකොටත් මේ කලාපයේ කුඩා පරිමාණ වැව පිහිටලා තිබුණා. ස්වාමීනාංශේ වැව කීපයක නම් මතක් කළා. සාමාන්‍ය විශ්වාසය තමයි ඔය තෝපා වැව. 4 වෙනි සියවසේදී පළවෙනි උපතිස්ස රජුරෝ නිර්මාණය කරපු තෝපා වැව, ඒ වගේම දුඹුතුළු වැව, ඊට අමතරව එරමුදු වැව. ඔන්න ඔය කියන වැව් ටික එකතු කරා මේ ක්‍රියාවලියේදී කියන එක. එහෙම නිර්මාණය කරලා මේකට ජලය සපයන තවත් ක්‍රමවේද තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දකුණු පැත්තෙන් ඉඳලා යන අඹන්ගඟෙන් යන අංගමැඩිල්ල මාර්ගය එකක්. ඊට අමතරව වයම පැත්තෙන් තවත් වැව මාලාවක් තියෙනවා. අපි දන්නවා මින්නේරි වැව තියෙනවා. ඊට පස්සේ කවුඩුල්ල වැව තියෙනවා. කවුඩුල්ල වැවට නැගෙනහිර පැත්තට වෙන්න තියෙනවා ගිරිතලේ වැව. ඊට පස්සේ තවත් ත්‍රිකුණාමලය පැත්තට වෙන කන්තලේ වැව තියෙනවා. ඒතර මේවා වැව් ජාලාවක්. ඒතර ඒවට වතුර ආවේ. ඒ ජලාශ පද්ධතියෙන් වතුර ආවේ අර හත්තොට අමුණ දිගේ. දැන් අඹන්ගඟේම එක්තරා තැනක හත්තොට කියන ස්ථානයේදී අමුණක් බැඳා. අමුණක් බැඳලා ඒ එතනින් ගෙනිච්ච ඇල මාර්ග ඔස්සේ තමයි ඔය කියන මේ මින්නේරිය මේ කවුඩුල්ල ගිරිතලේ. ඔය වැව් වලට ජලය සැපයුවේ. ඊට පස්සේ ඒ වැව් වලින් එන ජලය ආපහු සැරයක් යොමු කරනවා පරාක්‍රම සමුද්‍රයට. ඒතර ඒ එක පැත්තක් වයම් පැත්තෙන්. අනිත් පැත්තෙන් අංගමැඩිල්ලෙන් එන ජලපාර. ඒතර මෙහෙම දෙපැත්තක් තිබුණා මේකට ජලය සම්පාදනය කරගන්න. දැන් ඔබ තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඉශංක. දැන් මේ අද වගේ මේ ගුවන් ඡායා රූප එතකොට මේ මුළු පොළොවලු සිටියම වර්ගීකරණය කරලා ගණනය කරලා මැනලා මේ උස බිම දිග අණුව මේම නෙමෙයි. දැන් බලන්න ඔය මේ අංගමැඩිල්ලේ සිට තිරුකුණාමලය දක්වා මේ ව්‍යාපෘතිය දිගයිනේ. අංගමැඩිල්ල තියෙන පොළොන්නරුවටත් බොහොම පල්ලහෙන් ගල් ඇලටත් මෙහෙන් මේ අඹන්ගඟේ අංගමැඩිල්ල සහ මං ඉල්ලීමක් කරනවා අපි සංචාරය කරනවානේ. ඒතර පොළොන්නරුවත් සංචාරය කරනවා, අනුරාධපුරත් සංචාරය කරනවා. මේ සංචාරය කරන අය අංගමැඩිල්ලට යා යුතුමයි. ඒක ඉතාම නිර්මල පරිසරයක්. හරිම සුන්දර විනෝදකාමියෙකුට රසාස්වාදයෙන් යුක්තව පරිසරයේ භුක්ති විඳින්න තියෙන ඉතාම වටිනා කියන තැනක්. එතනට ගියාම දැනගන්න පුළුවන් ඒ යෝධ ගල් මහ විශාල ගල් ලීස්තර අතීතයේ සිට එක්කහුව කරලා එතන මේ අමුණ බඳින්නට අංගමැඩිල්ල සකස් කරපු විදිය දැනටත් නරඹලා අපි පුදුමයටපත් වෙන විදේශිකයන් බොහෝ දෙනෙක් ඇවිල්ලා මෙතන පුදුමයටපත් වෙනවා. ඉස්තුරුමත්ම ස්ථානයක් අංගමැඩිල්ල. අංගමැඩිල්ලෙන් ගන්න වතුර ටික තිරුකුණාමලය දක්වා ගෙනියන ව්‍යාපෘතියක්. දැන් අද මහවැලි යෝජනා ක්‍රමය යටතේ මේ පහුගිය කාලේ ලංකාවේ හදිච්ච ව්‍යාපෘතියට තියෙන ඕනතරම් මං කියන්නේ ගුවන් ඡායා රූපද මේ බොහෝ මිමි තියෙන ඒ කාලේ කොහොමද මේවා කළේ කියලා පුදුම පවා හිතෙනවනේ මේ ව්‍යාපෘතිය දකින්නකොට. ඔව් අනිත් එක දැන් බලන්න දැන් අංගමැඩිල්ලේදී අමුණ බැඳා. එතකොට බ්‍රෝහිය පවා මේක විස්තර කරලා තිනවා මං හිතන්නේ තිරුවානාරායනක් උඩ. තිරුවානාරායන කියන්නේ බ්‍රෝහිය ඉතා පැහැදිලිව කියනවා. ඔව් තිරුවානාරායනක් තියෙනවා. ඒ තිරුවානාරායන උඩ තමයි කැපූ ගල් කුට්ටි පාවිච්චි කරලා
මේ සමහර ගල් කුට්ටි මම හිතන්නේ ටොන් 10කට වඩා වැඩි බරකින් යුක්තයි. කැපූ ගල් කුට්ටි පාවිච්චි කරලා මේ බැම්ම බැන්දේ. නමුත් එතන බලන්න කොයිතරම් දුරට මේගොල්ලෝ පරිසරය ගැන හිතුවද කියලා අම්බන්ගඟේ වතුරෙන් කොටසක් තමයි යන්නේ අමුණෙන් හරස් වෙලා පරාක්‍රම සමුද්‍රයට. ඉතුරු කොටස අම්බන්ගඟට ආපහු වැටෙනවා. ඒක නම් අම්බන්ගඟ මැරෙන්නේ නැහැ. දැන් වර්තමානයේ අපි මේ ජල උදිලි බලාගාර නොයෙක් දේවල් නිර්මාණය කරනවා ගංගා මුල් කරගෙන. ඒතර ගංගේ කොටසක් මැරෙනවා. කොටසක් මැරිලා ඉතුරු ටිකට තමයි ආපෝසරයක් වතුර ටික මුදවන්නේ. මලගංග කියලා මම මගේ ওই ගංගා තරණ සංචාර වැඩසටහන් වල අනිවාර්යෙන් මේ ප්‍රොජෙක්ට් ළඟ එහා පැත්තේ මලගංග. ගංග මැරෙනවා. නමුත් මෙතන ඒකට නේ කිව්වේ රිදී බැඳිල්ල කියලා. ඒ අමුණු විශේෂයේ රිදී බැඳිල්ල කියලා කොටසක් තියෙනවා. ඒ රිදී බැඳිල්ල කියලා කියන්නේ ගංග හරස් කරලා ඉතුරු පිටාර ජලය ටික නැවත ගඟට යනවා. ගඟේ කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය කරන වතුර ටික අරගෙන මිනි පෑලෙන් හරි අංග මැඩිල්ලෙන් හරි ඒක ඕන කරන තැන අරන් යනවා. ආපහු පිටාරයක් සකලා ඒක රිදී බැඳිල්ල නැවත ගඟ පිරෙනවා. අඹන් ගඟට කිසි හානියක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. දැන් අංග මැඩිල්ල එල ගත්තත් මං හිතන්නේ බ්‍රෝහියරුත් ඒ වගේම මේ බ්‍රෝහිය. ඔහු මේ අංග මැඩිල්ල ඇලේ දිග ප්‍රමාණය ගැන අවධානය යොමු කළා. මොකද දැන් පටන් ගන්න තැන ඉඳලා පරාක්‍රම සමුද්‍රයට එකතු වෙන තැන දක්වා දිග ප්‍රමාණය අරන් බැලුවොත් එහෙම අඩුම ගානේ හැතැම්ම 21ක් තියෙනවා. මේක. ඔබ කිව්වා හරි මෙහි බ්‍රෝහිය දක්වන්නේ ওই දිග ප්‍රමාණය අංග මැඩිල්ලේ සිට තෝපා වැවට කියලා. ඔව් තෝපා වැවට. දැන් තෝපා වැව පස්සේ තමයි හොයාගන්නේ තෝපා වැව කියලා කියන්නේ පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය. ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රයේම ඉහළ කෙළවරක් තමයි තෝපා වැව. දැන් වර්තමානයේ වුණත් මේක සමහර අය මේ කොටස තෝපා වැව තමයි කියන්නේ තාම. පරාක්‍රම සමුද්‍ර නෙවෙයි කියන්නේ. ඔය දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අර පරාක්‍රම බාහුව කියන පිළිමේ තියෙනවනේ. දැන් ඔය පිළිමේ සමහර පොත්වල නිරූපණය කරනවා පිටිපස්සෙන් වැව පේනවා. සමහර පොත්වල තියෙනවා පිටුපසින් පරාක්‍රම සමුද්‍රය පෙනී. තව සමහර ඒවා තියෙනවා තෝපා වැව ඉදිරිපිට පිහිටි පරාක්‍රම බාහුව පිළිමේ. තාමත් කියන්නේ තෝපා වැව සමහර අය. ඔව් එතකොට එකක් ඒක. දැන් බ්‍රෝහිය මේ දුර ප්‍රමාණය ගත්තා. අරගෙන බලන්න කොච්චර සූක්ෂමව ඔහු මේක හිතුවද කියලා. ඔහු අහනවා පරාක්‍රම සමුද්‍රය සම්පූර්ණ වෙලා තියෙනකොට මෙච්චර දිග ඇල මාර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ පැත්තට යන්න. ඒ නිසා ඔහු ගහනවා ඇයි එහෙනම් මේ තරම් විශාල ඇල මාර්ගයක් නිර්මාණය කළේ? ඔහු කියනවා එක්කෝ පරාක්‍රම සමුද්‍රය හදන්න කලින් තියෙන්නේ නැති මේ ඇල මාර්ගයක් අර ඒ ප්‍රදේශයේ තිබිච්ච කුඩා වැව් වලට ජලය සපයන්න අඹන්ගඟේ ඉඳන්. ඒක එකක්. ඊට පස්සේ පරාක්‍රම සමුද්‍රය හැදුවා. නමුත් ඉතින් ඇල ආපහු වෙනස් කරන්න බෑනේ. ඇල ඒ දිගින්ම තිබුණා. එක්කෝ එහෙම නැත්නම් ඔහු කියනවා යම්කිසි කාල සීමාවකදී පරාක්‍රම සමුද්‍රය හැදුවට පස්සේ ඒව නඩත්තු කරගන්න බැරුව අනාථ වෙච්ච කාලයක් තියෙනවනේ පරාක්‍රම බහුවකින් පස්සේ. ඒතර මහ වැව් අක්‍රිය වෙලා යනවා. ආපෝසරයක් ඉතුරු වෙන්නේ මොනවද? අර කුඩා වැව්. ඒ නිසා ඒ කුඩා වැව් දක්වා ඇල මාර්ග දීර්ඝ කරන්න ඇති. ওই දෙකම වෙන්න පුළුවන් කියලා බ්‍රෝහිය තර්ක කරනවා ඒකෙදි. ඒ කොහොම වුණත් දැන් මම පොඩ්ඩක් දක්වන්නම් මේ පරාක්‍රම සමුද්‍රයේ මේ විශාලත්වය වර්තමාන මිනුම් වලට අනුව වර්තමාන මිනුම් කියලා මෙතනදී මම අදහස් කරන්නේ ඇත්තටම මේ නිකුලස් මහත්මයා CW නිකුලස් මහත්මයා විසින් ඉදිරිපත් කළ තියෙන මිනුම්. මොකද ඊට පස්සෙත් පරාක්‍රම සමුද්‍රය ප්‍රසංස්කරණය වෙනවා. ඒ නිසා අද තියෙන විශාලත්වය අපිට සංසන්දනය කරන්න බෑ ඒකත් එක්ක. ඒතර මේකේ කියන විදිහට මේ පරාක්‍රම සමුද්‍රයේ වැව් කණ්ඩිය දිග හැතැම්ම 8මාරක් වෙනවා. උස ගත්තට පස්සේ පොළොව මට්ටමේ ඉඳලා අඩි 40යි. බැම්ම අඩි 40ක් උසයි. එතකොට අක්කර 5350ක් යට වෙලා තියෙනවා ජලයට. යට වෙන ජල මේ ප්‍රමාණය බිම අක්කර 5350යි. ඒ අක්කර 5350 රඳා පවතින වතුර මට්ටම අරගෙන බලුවොත් අපි ඒක මයින්නේ අක්කර අඩි වලින්නේ. අක්කර අඩි අක්කර 18200යි වපසරිය. ඒ කියන්නේ අක්කර අඩි 80000යි. අක්කර අඩි 80000යි ධාරිතාව. ඒ අක්කර අඩි 80000න් වගා කරන්න පුළුවන් වපසරිය අක්කර 18200යි. අක්කර 18200ක පෝෂක ප්‍රදේශයක් මේ වැව් කර්මාන්තයෙන් සස්ත්‍රීක වෙනවා. සස්ත්‍රීක වෙනවා. ඔව්. එතකොට ඊට පස්සේ ඔහු මේක සංසන්දනය කරලා තියෙනවා වෙනත් වැව් එක්ක. බලන්න දැන් ඉරණමඩු ගත්තට පස්සේ අක්කර 6400යි. කලා වැව අක්කර 6380යි. මින්නේරිය 4670යි. යෝධ වැව 4547යි. නාච්ච දුව 4408යි. ගල්ඔය ඒ කියන්නේ ඩීඑස්එන්ක මහත්මයාගේ සංවර්ධනයෙන් පස්සේ ගල්ඔය අක්කර 19200යි. ඉතින් එහෙම බැලුවම ඇත්තටම අපිට පේනවා මහා වංශය මේකට වාපි රාජ කිව්ව එක. ඇත්තටම සාධාරණයි. හරි. ඒ විතරක් නෙවෙයි.
පරාක්‍රම බහු රජුරෝ මේ වැව නිර්මාණය කරලා මම කියවනේ ඔහුගේ බොහෝ නිර්මාණ සංකේතාත්මකයි කියලා. පරාක්‍රම සමුද්‍රය සංකේතාත්මකයි. ඒකෙන් මම අදහස් කරන්නේ ඒක බොරුවක් කියන එක. ඔහු මේ දෙකම එකතු කළා. ඔහු එක් පැත්තකින් විශාල භෞතික දැවැන්ත නිර්මාණයක් ඉදි කළා. ඒකෙන් සංකේතාත්මක ප්‍රකාශනයක් හැමතිස්සෙම දුන්නා. මේකෙත් තියෙනවා සංකේතාත්මක ප්‍රකාශන. දැන් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම දිගේ අපි ඇවිදන් ගියොත් ඔය බැම්මේ දිගේ සවි කරලා තිබිලා නොයෙකුත් අභිලේඛන හම්බෙලා තියෙනවා. එතකොට ඒ අභිලේඛන යම් දුර සීමාවකින් තමයි පිහිටවලා තියෙන්නේ. ගල් කණු. ඒවා පැති හතරක් තියෙනවා. ඒ පැති හතරෙන් පැති දෙකක සිංහල සහ සංස්කෘත නාගරික අක්ෂර වලින් යම් වැකියක් කොටලා තියෙනවා. මේක ප්‍රසිද්ධයිනේ. මොකද්ද? බන්ධනී ගංවැව් සිරිලක කෙද්ද කරවා සියල් දිය රඳවා පැරකුම් නිරිඳු කෙලෙවේ කියලා. එතකොට මේ පහටේ තියෙනවා දකින්න. එතනක් තියෙනවා සියල් දිය රඳවා කියන එක. සීලූම ජලය රඳවලා පැරකුම් නිරිඳු තමයි මේක කළේ කියලා. ඒතර ඔහුගේ අධිකාරීත්වය, ඔහුගේ නිර්මාතෘත්වය තමයි ප්‍රකාශ කරන්නේ ඒකෙන්. පස්සේ කාලේ නිශ්ශංකමල් රජුරෝ තමන් මේක කළා කියලා ඒකටත් නම දාගත්තා. නිශ්ශංකමල් බොහෝ තැන්වල තමන්ගේ නම දාගත්තා වගේ මේකටත් දාගන්න උත්සාහ කළා. නමුත් ඒ ගල් කණු වල තවත් දෙයක් තියෙනවා. ඒ තමයි එක් කණුවක ඉඳලා අනෙක් කණුවට තියෙන දුර ප්‍රමාණ සටහන් කිරීමේ කරලා තියෙනවා. මට මතකයි අපි හාමුදුරුවොත් මේක කලින් වතාවක මතක් කළා. එතකොට ඒක හරි වැදගත් දෙයක්. දැන් බලන්න උදාහරණයක් විදිහට මේන් කීපයක් මේ නිකොලස් මහත්මයාම ප්‍රසිද්ධ කරලා තියෙනවා. මම කියන්නම් දැන් මේ බලන්න දුර ප්‍රමාණ. එතකොට කණු දෙකක් අතරේ රියන් කීයක් තියෙනවද මේ වැව් බැම්මේ? කණු දෙකක් අතරේ රියන් කීයක් තියෙනවද? ඊට පස්සේ ඒක සංසන්දනය කරනවා ඒ දුර ප්‍රමාණයම තියෙන වෙනත් වැවක් එක්ක. සංසන්දනය කරනවා. ඒක හරි ලස්සනයි. දැන් බලන්න දැන් දෙවෙනි කණුව. පරාක්‍රම සමුද්‍රයේ පරාක්‍රම බහු රජු පිහිටවපු දෙවෙනි කණුව. දෙවෙනි කණුවේ ඉඳලා තුන්වෙනි කණුවට ඒක සඳහන් කරලා තිනවා රියන් 1135යි කියලා. දෙවෙනි කණුවේ ඉඳන් තුන්වෙනි කණුවට රියන් 1135යි. ඊට පස්සේ ඒක උදාහරණයක් දීලා තිනවා. මොන වැවද? ගැටුප් වැව. එතකොට මේ ගැටුප් වැව මේක මේ පූජාවලිය කියන විදිහට නම් මහසෙන් රජුණන් කාලේ හදපු වැවක් ගැටුප් වැව. ඒ කියන්නේ ගැටුප් වැවේ බැම්මේ දෙක තමයි රියන් 1135. ඒකයි මේ කියන්නේ. ගැටුප් වැවට තමයි සමාන. ඊළඟට තුන්වෙනි කණුවෙන් ඉඳන් හතරවෙනි කණුවට රියන් 4300යි. ඒකට දීලා තියෙන උදාහරණය තමයි ගංගතලා වැව. කන්තලේ වැව. ඒතර කන්තලේ වැවේ බැම්ම සයිස් බැම්මේ දෙක සයිස් තමයි ඒ කොටස. ඒ කියන්නේ තුනේ ඉඳලා හතර වෙනකම්. හරි. හතරවෙනි කණුවේ ඉඳන් පස්වෙනි කණුවට රියන් 3200යි. පදී වැව. පදවිය. එතකොට තේරෙනවා වැව් කීයක එකතුවක් දෙලා වැව් රාජයෙක් කියන එක. ඔව්. පස්වන කණුවේ ඉඳලා හයවෙනි කණුවට රියන් 1700යි. කලාවාපි. කලාව. හයවන කණුවේ ඉඳලා හත්වෙනි කණුවට රියන් 1600යි. කනදියදර වැව. මහා කන්දරාව. එතකොට බලන්න මේ කණුවෙන් කණුවට කියන්නේ. මේ කණුවෙන් ඉඳන් මේ කණුවට රියන් මෙච්චරයි. ඒක කොයි වැවේද? අන්න මෙන්න ඒ වගේම එකක් තමයි ඔය කියන මහා කනදරාව වැව, ඔය කියන කන්තලේ වැව ඒවත් තිබුණා ඒ කාලේ. ඒවත් තිබුණා. ඒවත් තිබුණා. ඒතර ඒවවල දිග ප්‍රමාණය අනුව මේ වැවේ තියෙන මහානුභාව සම්පන්න බව සංසන්දනය කළා. ඔව්. සතපුම් 8මාරක් දිගයිනේ මේ වේල්ල. වේල්ල දිගයි. ඒ සතපුම් 8මාර තමයි මේ කණු වලට බෙදන්නේ. ඔව්. විතරක් නෙමෙයි නිකම් අනිත් පැත්තෙන් පේනවනේ වැව් ගැන ඩේටාබේස් එකක් තිබ්බා කියලා. දැන් මේ වෙනකොට සියලු වැව් පිළිබඳව දැන් අපිට මහාවංශයෙන් කියනවා මේ වෙනකොට තිබුණේ වැව් ඔක්කොම බිඳිලානේ. දැන් අපිට මේ බලන්න මොනතරම් මේ වැව් පිළිසකර කළාද කියලානේ. තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරන ලද අමුණු තියෙනවා 165ක්. තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරන ලද ඇලවල් තියෙනවා 3910ක්. තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරන ලද මහ වැව් තියෙනවා 163ක්. සුළු වැව් තියෙනවා 2370ක්. තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරන ලද ගල් සරෝව තියෙනවා 341ක්. අලුත් ඔඩියා කරන ලද බිඳුරු තැන් තියෙනවා 1753ක්. මේ ඔක්කොම. ඒතර මේ ඔක්කොම විනාශ වෙලා තිබුණේ මේ කාලේ වෙනකොට. නමුත් ඩේටාබේස් එකක් හදලා තිබුණානේ. ඒ නිසානේ මේ දන්නේ මේක රියන් මෙච්චරයි මේක රියන් මෙච්චරයි කියලා. ඒ දත්තපදන වැදගත්නේ. දත්තපදනම අද අපිට ඩේටාබේස් එකක්වත් නැහැනේ අපිට. දැන් ඒ විතරක් නෙවෙයි. අර තව පරාක්‍රම සමුද්‍රයකුත් මෙයා නිර්මාණය කළා. පරාක්‍රම කියන නමින්ම වැව් තුනක් තියෙනවා. එකක් තමයි දක්ෂිණ දේශයේ තියෙන පරාක්‍රම සමුද්‍රය. දෙවෙනි එක තමයි මේ මහා පරිමාණ පරාක්‍රම සමුද්‍රය. තව එකක් තියෙනවා පරාක්‍රම තඩාග කියලා. තව එකක්. ඒකටම පරාක්‍රම සාගර කියලා කියනවා.
එතකොට සාගර කියලා කියන්නේ සමුද්‍රයට වඩා කුඩා ප්‍රමාණයක් නේ. ඒ නිසා ඒකෙන් ඒක සංකේතවත් කරන්නේ පරාක්‍රම සමුද්‍රයට වඩා කුඩා පරිමාණයි කියන එක. ඇත්තම ওই පරාක්‍රම තඩාග කියන එක තියෙන්නේ කොහෙද කියන එක දන්නේ නැහැ. නමුත් නිකුලස් මහත්මයාත් මම හිතන්නේ බ්‍රෝහීරුත් විශේෂයෙන්ම නිකුලස් මහත්මයා CW නිකුලස් ඒගොල්ලෝ අනුමාන කරලා තියෙනවා කොහෙද මේක තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා මේක තියෙන්නේ මින්නේරිය වැවත් ඊළඟට පරාක්‍රම සමුද්‍රයත් අතර කොටසේ කියලා. අතර කියලා. දෙයකට හේතුකුත් තියෙනවා. අර මං කලින් කොනේ අංගමැඩිල්ල ඇල. අංගමැඩිල්ල ඇල ටික දුරක් ගමන් කරලා දෙකට බෙදෙනවා. දෙකට බෙදලා එක කොටසක් යනවා පරාක්‍රම සමුද්‍රයට. තව කොටසක් පරාක්‍රම සමුද්‍රය පාස් කරලා තව උඩට යනවා. ඉහළට යනවා. එතකොට ඔන්න ඔය යන ඇල හඳුන්වනවා ගෝදාවරී කියලා. ඒතර ගෝදාවරී කියන එකත් ඉන්දිය නමක්. අර සායනහංශ කලින් ආකාශ ගංගා කියන කිව්වනේ. දැන් ආකාශ ගංගා කියලා කිව්වේ අංගමැඩිල්ලෙන් ඉඳන් මේ පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙලන යන මේ ඇල. ඒ ආකාශ ගංගාව තමයි මේ දෙකට බෙදුනේ. එකක් පරාක්‍රම සමුද්‍රයට එකක් ගෝදාවරී කියලා තව උඩට යනවා. ඔය ආකාශ ගංගා කියන එකටත් මට නම් හිතෙන්නේ වෙන කතන්දරයක්. මොකද ආකාශ ගංගා කියන එකේ තේරුම අහසින් පතිත වෙන ගංගාව. අහස් ගංගාව. ඔය හින්දු සාහිත්‍යයේ සමහර ශුද්ධ ගංගා තියෙනවා. ඒව ඇත්තටම ආකාශ ගංගා තමයි. ඒව පටන් ගන්න හිමාල කඳු කරේ ඉහළ ශුද්ධ කඳු මුදුන් වලින්. දැන් ගංගා ගඟ පාරිශුද්ධ ගංගාව. ඒක පටන් ගන්න කොහෙන්ද? ඒක පටන් ගන්න ඇත්තටම පටන් ගන්න හිමාල කඳු කරෙන් වුණාට හින්දු සාහිත්‍යයට නෝ පටන් ගන්නේ ශිවගේ ජටාමකුටේ. එතකොට ශිවගේ ජටාමකුටේ තියෙන අඩහඳක්. ඒ අඩහඳින් තමයි මේ ජලධාරිතාව කඩාගෙන වැටෙන්නේ. ඔය ශිව නිරූපණය කරන චිත්‍රවල මේක දක්වනවා. ආකාශ ගංගාව. ඔහුගේ ජටාමකුටේ ඉඳන් තමයි හඳ පළුවේ ඉඳන් තමයි වැටෙන්නේ බිමට. මම හිතන්නේ මෙතන තියෙන්නේත් ඒ හින්දු සංකල්පයේ මත අපි දැක්ක නොයෙක් ඒවා නම් කරනවා. ඒ මත තමයි මේ නමත් මේකට දාන්නේ. ආකාශ ගංගා. ඒ කොහොම වුණත් අර ගලාගෙන ගියේ අංගමඩිල්ලලේ උතුරට ගියේ කොටස ගලාගෙන යන්නේ නැත්තේ ඔය කියන පරාක්‍රම තඩාගයට නැත්තම් පරාක්‍රම සාගරයට වෙන්න ඇති කියලා. ඔක මති සාගර කියලාත් කියනවා. වෙන්න ඇති කියලා තමයි මේ බ්‍රෝහිය වගේ අය විශ්වාස කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඊ타ත්ම විශේෂයි. පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුව තුලම පිහිටලා තියෙනවාය කියන කතන්දරේ වුණත් සනාථ කරගන්න මහාවංශයේ තියෙන ඇතම් තොරතුරු උපකාරී වුණා. ඒකත් අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන් මහාවංශයේ කියනවා මොනවද? පරාක්‍රම සමුද්‍රයේ ඉඳලා විහිදිලා ගියපු ඇල මාර්ග පොළොන්නරුව ඇතුල් නගරයේ සමීපයෙන් ගමන් කළා කියලා. ඒ නිසා ඒක එක හේතුවක් වුණා මේක ඇතුල් නගරයට ආසන්නෙන් පිහිටලා තිනවයි කියලා නිගමනය කරන්න. විතරක් නෙවෙයි බලන්න මේකේ ව්‍යාප්ති කලාපය කොච්චරක් යනවද කියලා. අපි උතුරු පැත්ත ගත්තොත් එහෙම උතුරු පැත්තෙන් අර කොහෙද දිවුලන් කඩවල ඊළඟට හබරන ඒ පැත්තට යනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දකුණු පැත්තට ගත්තොත් එහෙම දකුණු පැත්තෙන් ඔය කලහගාම කියන පැත්තට ඊළඟට අංගමැඩිල්ල ඔය පැත්තට ව්‍යාප්තිලා යනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම බටහිර පැත්තෙන් මාතලේ කඳුවැටිලින් පටන් ගන්න සුදු ගඟ. සුදු කන්ද සුදු කන්දෙන් ගලන දිය දහරාවට කියන්නේ සුදු ගඟ කියලා. සුදු ගඟ කියලා. ඔය සුදු ගඟ සහ කළු ගඟ එකතු වෙලා තමයි මේ ඉතින් එහාට අම්බන් ගඟ හැදෙන්නේ. ඉතින් අම්බන් ගඟේ අංගමැඩිල්ල කියලා කියන්නේ මේ සුදු කන්දෙම එන කපොල්ලක් නේ. අංගමැඩිල්ල කියලා කියන්නේ. එතනින් තමයි එන්නේ. ඊළඟට බටහිර පැත්ත ගත්තා පස්සේ බටහිර පැත්තෙන් පොළොන්නරු නගරේ තියෙන්නේ. ඉතින් ඔය වගේ විශාල දැවැන්ත කලාපයක ව්‍යාප්තිලා තියෙන වැවක්. ඒ නිසා මේක කොයි අතින් බැලුවත් වාපී රාජ කියන නමට අතිශයින්ම යෝග්‍යයි. තාම වැදගත් මේ සාකච්ඡාව නිකන් හිතලා බලන්න පරාක්‍රම බහු රජුගේ තමන්ගේ ජීවිත කාලය තුල කළ යුද්ධ කරන විතරයි කියලා හිතුවොතින් ඒත් විශ්වාස කරන්න පුළුවන් තරම් යුද්ධ ප්‍රමාණයක් කරලා තියෙනවා. පරාක්‍රම බහු රජුගේ ජීවිත කාලය තුල කළේ මේ විහාරාරාම තනන එක විතරයි කියලා හිතුවත් ඒත් අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ තරම් මේ ජීවිතයක් මදි වෙන තරම් දිගට මේ විහාරාරාම ගොඩනැගිලි මහා මාර්ග වගේ දේවල් ඉදි කරලා තියෙනවා. පරාක්‍රම බහු රජුගේ මුළු ජීවිත කාලයම කළේ වැව් හදන එක විතරයි කියලා හිතනවනම් ඒත් අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ තරම් විශාල වාපී සංස්කෘතික තාක්ෂණික ක්‍රියාවලියක් එතුමන් සිද්ධ කළා තියෙනවා. හැබැයි එතුමන් මේ සියල්ල කළා. යුද්ධ කළා, ආර්ථික සංවර්ධනය කළා, විදේශයන් සමග යුද්ධ කළා, විදේශ ගැටලු වලට මුහුණ දුන්නා, ලංකාවේ සිවිල් අරගල වලට මුහුණ දුන්නා. ඒ අතර මහා ශාස්ත්‍රීය කෘෂි ආර්ථිකයක් බිහි කළා.
ඒ කෘෂි ආර්ථිකය විසින් ලංකාව මහා පොහොසත් රටක් බවට පත් කළා. ඒ නිසා පරාක්‍රම බහු රජුරුව වෙනුවෙන් මහාවංශයේ පරිච්ඡේද 17ක් වෙන් කරලා තියෙනවා කියන එක අපිට මහා පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. අපිට තවත් කාලය තිබුණා නම් තවත් ඕන තරම් කතා කරන්න තිබුණා. මම හිතන්නේ අපි පරාක්‍රම බහු රජුරුවන් පිට සමාලෝචනයකට එන්නට ඕන. අපිට ඒකට අදට කාලය මදි. අපි ඊළඟ සතියේදී මේ සමස්තයම අරගෙන පරාක්‍රම බහු රජුරුවන් පිළිබඳ කිසියම් සමාලෝචනයකටත් එමු. ඒ නිසා අදට තියෙන කාලේ හමාර වෙච්ච නිසා අපේ නායක හඳුනන්න පින් දෙමින් ඉෂංග මල්සික කතිකාචාර්යතුමාට ස්තුතිවන්ත වෙමින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන අපි ඔබෙන් සමගන්නවා. ඔබ සැමටම ආවඩා ආයුබෝව වේවා.